එහෙනම් අද නිකිලි පොය දවසේ නිකිලි පොය අපේ ආගමික නොවන අධ්‍යාත්මික සංවාදය ඊළඟ අදියරත්තක් පටන් ගමු. මේ වහන්සේ බොහොම ආදරෙන් පිළිගන්නවා සාකච්ඡාවට. අපේ මාතෘකාව මට මානික කියපු විදිහට මේ දාණය මම කියන්නේ ඒක මේ කිසිසේත්ම අපිට නුහුරු වචනයක් නෙමෙයි. අපි හැමෝම මේ අපිට හැමෝම පුරුදු දෙයක් දාණය. හැබැයි ඒක මේ ඒක තියෙන ප්‍රශ්න ඒක ඒ තරම් අපිට හුරු පුරුදුනා වගේම ඒකේ ලොකු ගැටලු සමහර අයට තියෙනවා දාණය පිළිබඳ දන් දෙන්නේ ඇයි? දාණය දෙන්න ඕනේ කොහොමද? දාණය දීමේදී අපි හිතන්න ඕනේ මොනවද? සහ දාණය දුන්නෙන් පස්සේ අනිත් පැත්තට අපිට රිටර්න් එකක් විතර ලැබෙන්නේ මොනවද? දාණය ගැන තරම්ම සමාජයේ උනන්දුවක් තියෙනවා දාණය ආනිසංස. ඉතින් මට හිතෙනවා රටක් විදියටත් අපි සෑහෙන දන් දෙන රටක් මං හිතන්නේ වෙන රටවල් වලට සාපේක්ෂව අපි හරීම දනට ලැබි රටක්. හැබැයි අපේ ඒ දන් දෙන විදියම ආයේ මොනවාරි ප්‍රශ්නයක් තියෙනවද කියලා හිතනවා. මොකද ඒ දාණයෙන් පොහොසත් වුණාට සමහර දේවල් වලින් අපි එච්චර පොහොසත් නැති ගතියකුත් තියෙනවා. ඒ කියන්නේ දාණේ වැරද්දක් තියෙනවද කියලා මට වෙලාවකට හිතෙනවා. මං හිතනවා හාමුදුරුවෝ මේ අපි කතාවට මුලින්ම මොන හරි පස්සේ අහන්නම් මේ වහන්සේ පුළුවන් නම් විග්‍රහ කරොත් දාණය කියන එක මේ ඇත්තම අපි හරියට වටහාගෙන තියෙනවද? ඒක සරලව තේරුම් ගන්න විදිහට පුළුවන් විදිහට දාණය කියන්නේ මොකක්ද? චාමර මං හිතන්නේ ඊටම කාලීන මාතෘකාවක්. චාමර හරියටම කිව්වා වගේ අපේ ලංකාව තරම් දාණය දෙන්න සමත් වෙන රටක් නැහැ. අපි හැමතිස්සෙම දාණය කටේ තියාගත්ත ගමන් තමයි ඉන්නේ. ඉතින් ඒ දාණය කියන්නේ මොකක්ද කියන එක මම විග්‍රහ කරන්නම් ටිකක් සංස්කෘතිකව සහ මේ කාලාන්තරය තිස්සේ අපේ ගොඩනැගිච්ච සමාජ සංස්කෘතියක් තියෙනවනේ. ඒකත් එක්ක මේක විග්‍රහ කරන්න ගියොත් දාණයට කියන තව නම් ටිකක් තමයි ඔයා අහලා තියෙනවද දන්නේ ත්‍යාගය, දක්ෂිනාව, සංඝගත දක්ෂිනාව, පූජාව එහෙම කියලා නම් ටිකක් තියෙනවා. එතකොට දැන් ඇත්තටම ගොඩක් වෙලාවට අපේ දාණය පූජාව කියන එක එකට යනවා. එතකොට පූජාව කියන වචනේ අපි ගත්තොත් පූජාව කියන එකේ තියෙනවා පූජාවත් එක වගේ ගන්නවා යාගය, යැදුම, ප්‍රශංසාව, පිදවිලි දීම. ඕක වොන්න පූජාව කියන වචනේ. එතකොට මොකද්ද මේ පූජාව කියන එකේ අතීතය කියලා හොයාගෙන යනකොට ගොඩක් වෙලාවට දැන් අපේ රාගධාරී සංගීතයේ උතුරු ඉන්දියාවෙන් එන්නේ. එතකොට අපිට ශිල්ප එන්නේ ඉන්දියාවෙන්. වැව් හදන විදිය කියලා දෙන්නේ ඉන්දියාවෙන්. ඉතින් අපිට නිතරම ඉන්දියාව පැත්තට හැරෙන්න වෙනවා. ඉන්දියානු දැන් මේ දවස්වල සල්ලි එන්නේත් ඉන්දියාවෙන්. ලංකාවට කෑම තෙල් එන්නේත් ඉන්දියාවෙන්. ඉතින් අපිට ඉන්දියාව පැත්තට හැරෙන්න වෙනවා කොහෙන්ද මේ පූජාව යාගය කියන එක එන්නේ කියන එක බලන්න. හින්දු දර්ශනය පැත්තට. එතකොට අපි ඉන්දියාවේ හින්දු දර්ශනය ගත්තම ඒකේ හම්බ වෙනවා පංච මහා යාග කියලා එකක්. ඒ කියන්නේ මොනවාද? දේව යාග, පීතෘ යාග, භූත යාග සහ මනුෂ්‍ය යාග, බ්‍රහ්ම යාග කියලා. ඔන්න යාග පහක් හම්බ වෙනවා. ඉතින් මොනවද මේ යාග කියන්නේ එක කියලා බැලුවොත් දේව යාගය කියන එක අපි දන්නවා දෙවියන් වහන්සේ උදෙසා කරන පූජාවක්. පීතෘ යාගය කියන්නේ තමන්ගේ පියා එහෙම නැත්නම් ගුරුවරු වැඩිහිටියෝ සිහි කළ දෙන දෙයක්. භූත යාගය කියන්නේ මළගිය භූතයන්, මළගිය පරම්පරාව සිහි කළ දෙන එකක්. මනුෂ්‍ය යාගය කියන්නේ මනුෂ්‍යයන්ට ආහාර පාන වලින් සංග්‍රහ කිරීම වගේ එකක්. එතකොට බ්‍රහ්ම යාගය කියලා වැදගත් එකක් තියෙනවා. බ්‍රහ්ම යාගය තමයි ඇත්තටම මේ Hindu වෛදික සිස්ටම් එකේ තියෙන හොඳම යාගය. ඒ කියන්නේ චතුර්වේද මන්ත්‍ර ආශ්‍රයෙන් කරන යාගයක්. එතකොට දැන් ආයිපාරම් මේ මොකද්ද මේ කරන්න කියන එක බැලුවහම ඒක චාමර මේ වගේ දැන් ඉස්සර කාලේ අපි මේ අවුරුදු 2000කට 3000කට කලින් වෛදික ශාස්ත්‍රය අවුරුදු 4000කට 5000කට කලින් ඩිවෙලොප් වෙන්නේ. ඊට පස්සේ බුද්ධාගම ඩිවෙලොප් වෙන්නේ අවුරුදු 2500කට කලින්. මේ කාලේ අපි පිටිපස්සට හැරිලා බැලුවහම ලෝකය මොන වගේ තිබුණද කියලා අපිට තේරෙනවා ඒ කාලේ ලෝකය මේ තරම් මිනිස්සුන්ගේ කන්ට්‍රෝල් එකේ තිබුණු ලෝකයක් නෙවෙයි. ඒ කියන්නේ දැන් ලෝකය ඊටාම කන්ට්‍රෝල් එකේ තියෙනවා. ඒකෙන් කියන්නේ මේ මිනිහට ලෝකේ කන්ට්‍රෝල් කරන්න පුළුවන් කියලා. දැන් පහුගිය දවස්වල UK වල ගිනි ගත්තා, USA වල ගිනි ගත්තා. දැන් මේවා මිනිස්සුන්ට කන්ට්‍රෝල් කරන්න බෑ. කොරියාවේ ගම් වතුර ආවා. මේ මිනිස්සුන්ගේ කන්ට්‍රෝල් එකෙන් පරිබාහිරව තියෙන්නේ. නමුත් අනිත් පැත්තට ඉස්සර කාලේ ලෝකෙට වඩා අර ඉස්සර කාලේ දෙවිවරු කරපු වැඩ දැන් මිනිස්සු කරන උදාහරණයක් විදිහට ඩුබායි වල මම දන්නවා දිගටම වැස්ස වස්සවන්නේ ප්ලේන් එකකින් ගිහිල්ලා ආටිෆිෂල් රේන් හදලා වැස්ස වස්සනවා. ඒ කියන්නේ දැන් වැහි බලාගක දෙවියෝ කරපු වැඩේ මිනිස්සු කරනවා දැන්. ඉතින් මෙන්න මේ කාර්යභාරය ලෝකේ වෙනස් වෙනකොට ඒ කියන්නේ විද්‍යාව තාක්ෂණයත් එක්ක මේ ලෝකේ වෙනස් වෙනකොට ඉස්සර කාලේ මිනිහෙට ප්‍රශ්නයක් වුණොත් අපි හිතමුකෝ මොකක් හරි ලෙඩක් හැදුණයි කියලා. එයාට කරන්න පුළුවන් හොඳම දේ ඒ ලෙඩේට ආයුර්වේද බෙහෙතක් බැඳලා ඊට පස්සේ පඳුරක් ගැට ගහලා ඒකට දෙවියන්ට යාඥා කරන විතරයි මගේ හස්බන්ඩ්ව මගේ පුතාව බේරලා දෙන්න කියලා. වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ. නමුත් දැන් කාලේ එහෙම නෙවෙයි කැට් ස්කෑන් පුළුවන්, MRI ස්කෑන් පුළුවන්,
ෆංක්ෂනල් MRI පුළුවන් එක එක જાතියේ දේවල් මොනවා හරි ටිකක් කරලා ස්ටෙන්ට් එකක් දාලා මිනිහව කොහොම හරි ගොඩ ගන්නවා. ඉතින් අන්න එතකොට මේ පූජාව කියන එක ඒ දවස්වල මේ කාලේ වගේ මනුෂ්‍ය ග්‍රහණයේ ලෝකේ පාලනය නොතිබුණු අවධියක. අයිපරක් හොඳට මතක තියාගන්න ඕනේ මේ මනුෂ්‍ය ග්‍රහණේ තියනවා කියන එකේ සම්පූර්ණ ග්‍රහණයක් ගැන නෙවෙයි කියන්නේ. ඉස්සරට වඩා දැන් ලොකු පාලනය කිරීමේ හැකියාවක් මේ ලෝකයේ සම්බන්ධයෙන් මිනිසුන්ට තියෙනවා. දෙවිවරු කරපු වැඩ මිනිසුන්ට කරන්න පුළුවන්. ඉතින් එතකොට ඒ කාලේ මිනිස්සු මේ පූජාව එහෙම නැත්නම් යාගය කියන එක පූජාව සහ යාගය කියන වචන දෙක මම පැහැදිලි කරන්න. යාගය කියන එක පාවිච්චි කරා ඔන්න ඔය වගේ දේවල් වලට. ඉතින් මම අර ඉන්දියාවේ රිෂිකේෂ් නගරයේ ඉන්නකොට මම දැක්කා එහි තියෙනවා ලස්සන පූජා රාශියක්. එක පූජාවක් තමයි අග්නි පූජාව, ආර්ති පූජාව. ඔය මොනවාද අපි බැලුවොත් අර හින්දි කතාවල එහෙම තියෙන අර උදේට අම්මා ඇවිල්ලා ගිනි පොඩි පහන් ටිකක් පත්තු කරලා ඔහම ඔළුව වටේට අල්ලන්නේ ආර්ති පූජාව. එතකොට මේ පූජා කොච්චර මිනිස්සුන්ගේ සංස්කෘතියත් එක්ක තිබුණාද කිව්වොත් දැන් මිනිහෙක් ඉපදෙනකොට, කිරිකට ගන්නකොට, කසාද බඳිනකොට, මැරෙනකොට මේ හැමතැනම මේ පූජාව එහෙම නැත්නම් මේ යාගය කරන්න සිද්ධ වෙනවා. උදාහරණයක් විදිහට විවාහයේදී වුණත් Hindu ආගමේ දේව සාක්ෂි දෙවියෝ එක සාක්ෂිකාරී. බඳින මනමාලියයි කපුවයි ඉන්නවා මේ බ්‍රාහ්මණයයි ඊට අමතරව සාක්ෂිකාරයා තමයි විවාහයේ දෙවියා. ඉතින් මේ දේව සාක්ෂියට යාගයක් කරන්න ඕනේ. ඉතින් මෙන්න මේ වගේ යාගය තියෙන එක ඊටාම දැඩිව බැඳලා තිබුණා මේ මිනිස්සුන්ගේ ජීවිතයත් එක්ක. එතකොට තව ප්‍රසිද්ධ යාග ගත්තොත් ඔයා අහලා තියෙනවද දන්නේ අශ්වමේධ යාගය. අශ්වයෝ බිල් දීලා කරන එක. නම අහලා තියෙනවා හැබැයි මම කියන්නේ වැඩි විස්තර දන්නේ නැහැ. දන්නේ නැහැ. අශ්වමේධ යාගය කියන්නේ චාමර දැන් ඒ කාලේ අපි හිතමුකෝ ප්‍රාදේශීය රජ කෙනෙක් ඉන්නවා. එයාට ඕනේ සක්විති රජ වෙන්න. එහෙම නැත්නම් එයාගේ තත්ත්වය ඉහළට දාගන්න. අන්න එහෙම වුණාම අශ්වමේධ යාගය කරන්න ඕනේ. පුරුෂ මේධ යාගය කියලා එකක් තිබුණා. පුරුෂයන් 184ක් බිලි දීලා කරන යාගයක්. එතකොට තව මොනවාද? දර්ශපූර්ණ මාෂ යාගය කියලා තියෙනවා. ඒ කියන්නේ හඳ පායන දවස්වලට සහ අමාවක දවස්වලට කරන යාගය. දැන් උදාහරණයක් විදිහට අපි බෞද්ධයෝ විදිහට පොහොය සමරනවා. පොහොය දවසට එකතු වෙනවා. මේක පරණ ඉන්දියානු සංස්කෘතියේ තිබුණු අංගයක්. දර්ශපූර්ණ යාගය. බ්‍රාහ්මණයෝ කරන්නේ මේ හඳ පුර 15ක දවසට යාගයක් කරනවා. එක එක විදිහට කරනවා. රාජායුෂ යාගය කියන්නේ රජුරු අභිෂේක කරනකොට කරන යාගය. අපිත් දන්නවා දැන් ඇමති කෙනෙක්, മന്ത്രി කෙනෙක් පත් වෙච්ච දවසෙත් පිරිත් කියලා එහෙම යම්කිසි ආකාරයක ඒ රිචුවලිස්ටික් පාර්ට් එක තාම ඉතුරු වෙලා තියෙනවා. දැන් මේ අපි බලන්න ඕනේ කොහොමද මේක බුද්ධ ආගමට සම්බන්ධ වෙන්නේ කියලා. අපිට ප්‍රශ්න වගේවත් ටිකක් එනවා. ඒවත් අපි හිමීට බලමු. මූලික සාකච්ඡාව කරන අතරේ. ඉතින් එතකොට ඔන්න දැන් මේ යාග මිනිස්සු කරන්නේ ඇයි කියලා බැලුවොත් පිරිමි දරුවන් ලබා ගන්න, කෙත්තතු සරසාර කරගන්න, ගව මහිෂාදි සම්පත්, අපල උපද්‍රව, රෝගාබාධ දුරු කරන්න ඔන්න ඔය වගේ හේතු වලට තමයි මිනිස්සු යාග කරන්නේ. දෛනික ජීවිතය සුඛිත මුදිත කරගන්න. ඉතින් මේ දෛනික ජීවිතය සුඛිත මුදිත කරගන්න මේ මිනිස්සු මේ යාග කරනකොට චාමර අහලා තියෙනවද දන්නේ? ඊටම ලස්සන මන්ත්‍ර තියෙනවා. මොනවාද? ඕම් බූම් බුවක්ෂව තත්සවිතු උර්වර්ණේයම් භාගෝ දේවා සයමහි දීයෝ යෝනා ප්‍රශෝදයත්. ඒක අහලා තියෙනවද චාමර? ගොඩක් අර හැමෝම උදේට මේක අහලා තමයි දවස පටන් ගන්න. ගයත්‍රි මන්ත්‍රය. ඉතින් මේ ගයත්‍රි මන්ත්‍ර එතකොට තව මොනවාද? ඒ වගේ මන්ත්‍ර ගොඩක් මහා තව ලස්සන මන්ත්‍රයක් තියෙනවා. මේ ගණේශ දෙවියෝ, විෂ්ණු දෙවියෝ ආදි වශයෙන් මේ දෙවියන් වහන්සේලා වෙනුවෙන් කරන සංස්කෘත මන්ත්‍ර තියෙනවා. ඉතින් මේ මන්ත්‍ර වගේම ඊට පස්සේ තවත් තියෙනවා. දැන් අපි බෞද්ධ ආගම ගත්තොත් මහා ජයමංගල ගාථාව කියලා තියෙනවා. මහා ජයමංගල ගාථාවේ තියෙන්නේ මහා කාරුණිකෝ නාතෝ හිතාය සබ්බ පාණිනං පූරෙත්වා පාරමී සත්තා පත්තෝ සම්බෝධි මුත්තම. අන්න එහෙම කියලා. ඊට පස්සේ නක්කත්තයක්ක භූතානම් පාපග්ගහ නිවාරණ එහෙම ඔන්න ගාථා කාණ්ඩ තියෙනවා. මේ ඔක්කොගෙම පොදු ලක්ෂණය මොකක්ද කියලා ගත්තොත් බුද්ධ ආගමේ සහ ගයත්‍රි මන්ත්‍රය, මහා මෘත්‍යංජන මන්ත්‍රය ඔන්න වගේ මන්ත්‍ර ඔක්කොගෙම තියෙන්නේ පොදු දේ මොකක්ද කියලා බැලුවහම අපිට තේරෙනවා මේකෙන් ඉල්ලන්නේ එක දෙයයි. අපේ ජීවිතය සුඛිත මුදිත කරලා දෙන්න. අපේ වස්තුව රැකලා දෙන්න. මගේ හෙල්ත් එක, මගේ ශරීර සෞඛ්‍යය රැකලා දෙන්න. අන්න ඒ වගේ ඉල්ලීම් ටිකක් තමයි මේ දෙකේම කරන්නේ. දැන් මම අන්තිමට විශේෂයෙන් කියපු මහා කාරුණික මේ එහෙම නැත්නම් මේ මොකද්ද ජයමංගල ගාථා වගේ, මහා ජයමංගල ගාථා වගේ පිරිත් පොතේ තියෙන. හැබැයි දැන් මේක බැලුවට අපිට පේනවා මේ දෙකම එක වගේනේ කියලා. අර Hindu මිනිස්සු අවුරුදු 3000කට 4000කට කලින් ලෝකයේ අඩු පාලනයක් තිබුණු කාලේ කරපු යාගය සහ අපිට පිරිත් පොතේ හම්බෙන මේ මහා ජයමංගල ගාථා වගේ සමහර ගාථාවල ගොඩක් සමානකමක් තියෙනවානේ. එතකොට ප්‍රශ්නේ බුදුහාමුදුරෝ දාණය කියලා කිව්වේ මෙන්න මේ වගේ යාගයකටද පූජාවකටද
මේ වගේ මන්ත්‍ර ස්තෝත්‍ර කීමකටද කියන ප්‍රශ්නේ ඔන්න දැන් අපිට එනවා. ඒ කියන්නේ අපි ගොඩක් වෙලාවට මේ සාකච්ඡාව තුළදී තෝරගන්න හදන්නේ ඇත්තටම අපි සංස්කෘතිකව කරන සාකච්ඡාවකට වඩා පොඩ්ඩක් එහාට ගිහිල්ලා බුද්ධාගම දිහා බලන්නේ අපි මේ සාකච්ඡාව උත්සාහ කරන්නේ. ඉතින් එතකොට අපි බලමු චාමර මොකද්ද දානය කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ කියලා. මංගල සූත්‍රය ගත්තම පූජාච පූජනීයානම් ඒතම් මංගල මුත්තමං. මංගල කාරණයක්. පූජාව උත්තම කාරණයක්. එතකොට මේ මොකද්ද බුදුහාමුදුරුවෝ කියන පූජාව සහ හින්දු සංස්කෘතිකව අපිට ඇවිල්ලා තියෙන පූජාව අතර දෙකේ වෙනස කියන එක ඔන්න දැන් අපිට හොයන්න වෙනවා. මේ පූජාව දානේ මේ වචන ටික ඔක්කොම එක ළඟින් යන්නේ ආයි පාරක්. එතකොට බුදුහාමුදුරුවන්ගේ මේ පූජාව ඇතුලේ බුදුහාමුදුරුවෝ කියනවා වස්තු පූජා, ස්තුති පූජා, ප්‍රතිපත්ති පූජා කියලා. ඒ කියන්නේ අපිට වස්තු පූජා කරන්න පුළුවන්, ස්තුති පූජා කරන්න පුළුවන්. දැන් කවුරු හරි කෙරෙහි පැහැදිලා එයාට ස්තුතිවන්ත වෙන්න පුළුවන්. දැන් මේක සමහරලාට චාමරත් සමහරලාට කියන්නේ බොහොම ස්තුතියි ආනන්ද හාමුදුරුවෝ එහෙම කියලා. ඒ වගේ එහෙම කාට හරි ස්තුතිවන්ත වුණාම අපිට ස්තුති පූජා කරන්න පුළුවන්. හැබැයි උද්දාගමේ විශේෂ කාරණයක් තියෙනවා ප්‍රතිපත්ති පූජා කියලා. මොකද්ද ප්‍රතිපත්ති පූජාව කියන්නේ? චතුරාර්ය සත්‍යයේ එකක් තමයි මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගය. මෙන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන ප්‍රතිපත්තිය පිරීම. ආයි පාරක් මේ ප්‍රතිපත්තිය පුරනවා කියන්නේ වතක් පිරීමද කියන එක ගැන ඔන්න ප්‍රශ්නයක් තියෙනවා. ඒතන්ට මම යන්නේ නැතුව ඉන්න. තව සීල් වෘතයක් පිරීමද කියන එක නෙවෙයි මේ ප්‍රතිපත්ති පූජාමය කියන්නේ. බුදුහාමුදුරුවෝ යම්කිසි මාර්ගයක් දේශනා කරා. ඒ මාර්ගයේ පිහිටන එක. ඒක ප්‍රතිපත්තියක් විදිහට පිහිටන එක නෙවෙයි. නමුත් ඒකට දාලා තියෙන නම තමයි ප්‍රතිපත්ති පූජා. මේ ගොඩක් ඊළඟට ප්‍රශ්න තියෙන චාමර ඒ කාලේ තිබුණු පාලි සංස්කෘත වචන දැන් සිංහලට පරිවර්තනය වෙලා තියෙන ටිකක් වෙනස් විදිහකට. ඒ කියන්නේ සිංහල අර්ථය අපිට නැංවෙන්නේ වෙනස් විදිහකට. විශේෂයෙන්ම පූජාව. අර පූජාව කියන එකට මම මේ පෙන්නගෙන ගිය චාමරට තේරෙයි අර ඕම් බොම් බුවප්ෂාවා කියන එකයි මහා කාරුණිකෝ නාතෝ කියන එකේ දෙකම එකම අර්ථයෙන් කියන්නේ. ලෞකික ජීවිතයේ සුඛිත මුදිත කරගන්න. එතකොට බුදුහාමුදුරුවෝ පෙනී හිටියේ දානය කියලා මෙන්න මේ එකම දෙයටද කියන එක ප්‍රශ්නයක් තියෙනවා. බුදුහාමුදුරුවෝ සමහර වෙලාවට මෙහෙම කියලා තියෙනවා. සමහර මිනිස්සු වෙනවා එයාලට බුදුහාමුදුරුවෝ කියන කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. එතකොට බුදුහාමුදුරුවෝ කියනවා හරි ඔයාලට තේරෙන්නේ නැත්නම් කිසිම දෙයක් හිතේ සතුටෙන් මෙන්න මේ වැඩේ ටික කරගෙන යන්න කියලා. එහෙම කියපු අවස්ථා එකක් දෙකක් තියෙනවා. නමුත් අපි දැන් ගොඩක් වෙලාවට බෞද්ධ ආගම කියලා අර එකක් දෙකක් කියපු ඒවා තමයි 95%ක්ම කරන්නේ. අර ඉතුරු 95%ක්. බුදුහාමුදුරුවෝ ගන්න ඕනේ කොටස නෙමෙයි නොගන්න ඕනේ කොටස ලොක් කරගෙන සෑහෙන අපේ බවට පත් කරගෙන දෙනවා. අපි බෞද්ධලා තියෙන මේක ඇල්ලන්නගෙන. ඒක ඇල්ල අල්ලගෙන. ඉතින් අර 95%ක් තියෙන සංයුක්ත නිකාය, මජ්ක්‍ධිම නිකාය, සුත්ත නිපාතේ ඒවා ඔක්කොම පැත්තකට දාලා අර චූටි තැන්වල කියපු ටිකක් අරගෙන ඒ ටික තමයි දැන් මීඩියා channel වල උදේ ඉඳන් හවස වෙනකල් දානය විදියට අපිට මාකට් කරන්නේ. ඉතින් ආයිපාරක් ගත්තොත් ඊළඟට දානය මාකට් කරනවා කියලා කිව්වහම මතක් වෙන එකක් තමයි දානයේ තියෙනවා මේ කැටගරිස්. ඒ කියන්නේ හැම දාන්නෙම එක වගේ නොවේයි කියලා තියෙනවා. අටමහා කුසල් කියලා එක චාමර අහලා ඇති. එතකොට කටින දැන් මේ කටින මාස මේ කටින කාලේ කරන පූජාවල් ඔක්කොටම වඩා වැදගත්. කටින චීවරයක් පූජා කිරීම ඉතාමත් උසස්. මෙන්න මේ විදිහට දාන දෙන්න ඕන කට්ටිය දානේ කැටගරිස් මාක් කරලා තියෙනවා. එක එකවට වැලියුස් තියෙනවා. හැම දාන්නෙම එක වගේ නෙවෙයි. දැන් කාට හරි බිස්කට් එකක් දෙනවා වගේ නෙවෙයි. කටින චීවරයක් පූජා කරාම ඒක මං හිතන්නේ මේ කටින ආනිසංස කියලා වෙනම පොතක් තියෙනවා. රේරුකාණි හාමුදුරුවන්ගේ කටින ආනිසංස කියලා. ඒක දුන්නාම මේ අවුරුදු ආත්ම ගණනාවක් ඒ මිනිහා සුඛිත මුදිතම වෙලා එහෙම ලොකු දේවල් ටිකක් වෙනවා. ඒකයි මේ දානය දෙන්න ඕනේ කාටද කියලාත් ඔන්න තියෙනවා. විශේෂයෙන් මේකේ ගොඩක් වෙලාවට මේ බෞද්ධ ආගම තුල ගන්නේ දක්ඛින විභංග සූත්‍රය. දක්ඛින විභංග සූත්‍රයේ දාන බුදුහාමුදුරුවෝ 14 දෙනෙක්ට දෙන්න පුළුවන් පෞද්ගලික දාන සහ සාංගික දාන කියලා ඔන්නම මේ දාන ගැන කියලා තියෙනවා. එතකොට දැන් මේ සාංගික දාන පෞද්ගලික දාන කියන්නේ දැන් ලෞතුරා බුදුන්ට දෙන දාණය දානයක්. පසේ බුදුන්ට රහතන් වහන්සේලාට දෙන දාන. ඔය වගේ ඔහොම ඇවිල්ලා ඊට පස්සේ සකදාගාමි අනාගාමි සකදාගාමි සෝවාන් පුද්ගලයාට ඊට පස්සේ සෝවාන් මාර්ගයේ ඉන්න එක්කනට ඊට පස්සේ මාර්ගයට එන්න නැති තාම මේ බුද්ධ ශාසනය ගැන අහපු කට්ටියට කර්මය එතකොට ධානා මාර්ගයේ ඉන්න කට්ටියට පෘථග්ජන සිල්වතුන්ට එහෙමත් නොවන පෘථග්ජන දුස්සීලයන්ට තිරිසනුන්ට දෙන දානේ විදිහට ඔන්න දාන 14ක් තියෙනවා. හැබැයි බුදුහාමුදුරුවන්ගේ දක්ඛින විභංග සූත්‍රයේ කියනවා මේ දාන වලට වඩා මේ පෞද්ගලික දාන වලට වඩා වැදගත් සාංගික දානය කියලා. චාමර අහලා තියෙනවද දන්නේ? අපි දානේ ගන්නකොට දැන් අදත් අපි කියනවා ඉමම් බික්කං බික්කු සංගස්ස දේම. එහෙම කියලා. ඒක ප්‍රසිද්ධයෙන් අහලා ඇති. ඒ කියන්නේ බික්කු සංඝයා ප්‍රමුඛ කරගෙන දෙන දානය. එතකොට දැන් අපි බික්කු ඔන්න ඕකනේ ඊටම වැදගත් එක දැන් බුදුහාමුදුරුවම දක්ඛින විභංග සූත්‍රය කියලා තියෙනවා අර පෞද්ගලිකව
බුදු කෙනෙක්ට රහතෙක්ට තිරිසනෙක්ට දෙන දානයට වඩා මේ සාංගික දානය උසස් කියලා. එතකොට ඔන්න දැන් තමයි වැදගත්ම තැනට එන්නේ සාංගික දානයේ විදිහට අපිට දැන් හම්බ වෙන්නේ හාමුදුරුවරු. සිවුර ඇඳගත්ත හාමුදුරුවරු සංකේතවත් කිරීමෙන් තමයි සාංගික දානය අපි දෙන්නේ. සාංගික කියන්නේ මෙන්න මේකද කියන ප්‍රශ්නේ තමයි ඊළඟට අපි බලන්න වෙන්නේ. සාංගික යනු සිවුරක් පොරවාගෙන ශීවරධාරියෙක් විදියට පෙනී සිටීමද මෙහෙණින් වහන්සේ කෙනෙක් විදියට එහෙම ඉඳීමද කියන ප්‍රශ්නේ ඔන්න දැන් අපිට ඊළඟට එනවා. ඉතින් ඔන්න ওই විදිහට තමයි දානය බුද්ධාගම ඇතුළේ එන්නේ. මේක අපි චාමර ඉස්සරහට කතා කරගෙන යමු. මේ දානය බුද්ධාගමට පමණක් සීමා වෙච්ච එකක් නෙවෙයි. අපි දැන් ගත්තොත් ඉස්ලාම් ආගම. ඉස්ලාම් ආගමේ තියෙන පිලර්ස් පහක්. ඒ කියන්නේ පන්සිල් වගේ ඉස්ලාම් ආගමේ ප්‍රධාන ප්‍රතිපත්ති පහක් තියෙනවා. සහදා, සලා, සකාත්, සවම්, හජ් කියන පහ. ඒකේ දැන් සහදා කියන්නේ භක්තිය, ශ්‍රද්ධාව කියන එක. ශ්‍රද්ධාව කියන වචනේම තමයි මම හිතන්නේ අරාබියෙන් ශහදා කියලා තියෙන්නේ. සලා කියන්නේ අපි ප්‍රේ කරනවා මේ දවසට 5 පාරක් ප්‍රේ කරනවා. සකාත් කියන වචනේ ඊටාම වැදගත් වචනයක්. චාමර අය කියන්නේ සලාත් කියනවා කියලා කියන්නේ ප්‍රේ කරනවා කියන එක නේද මුස්ලිම්? සලා කියන 5 පාරක් සලා කියන. සකාත් කියන්නේ දානය කියන එක. එතකොට අපි දැන් මුස්ලිම් ආගම ගත්තත්, ක්‍රිස්තියානි ආගම ගත්තත්, හින්දු ආගම ගත්තත්, බෞද්ධ ආගම ගත්තත් මේ ඔක්කොම ආගමික විදියට සංස්ථාවක් විදියට එලා කියලා තියෙනවා දානය කාටද දෙන්න ඕනේ. විශේෂයෙන් සකාත් ගත්තම සකාත් කලෙක්ට් කරන එක්කනට සකාත් එක දෙන්න ඕනේ. ඒ කියන්නේ සකාත් කලෙක්ටර්ස්ලා ඉන්නවා. දැන් අර කටින චීවරය හාමුදුරුවන්ට පූජා කරා වගේ සකාත් කියන දානයත් ඒ සකාත් කලෙක්ට් කරන කට්ටියට දෙන්න ඕනේ. ඉමාම්වරුන්ට දෙන්න ඕනේ. ඉතින් ඒ අතරේ මේ ඔක්කොටම යටින් මේ ආදිකත්රුවරු දානය ගැන සඳහන් කරපු විශිෂ්ට අදහසත් ඔය ASCII ගැබ් වෙලා තියෙනවා. නමුත් ඒ අතරේ දානි කැටගරයිස් කරලා තියෙනවා. දානි දෙන්න ඕන හොඳ කට්ටිය කියලා තියෙනවා. දානි දෙන එක හොඳයි. ඒක දුන්නාම මෙන්න මෙහෙම මේවා ටිකක් හම්බ වෙනවා කියලා තියෙනවා. ඔන්න ඔහම අදහස් ටිකක් තමයි දානය ගැන අපිට සංස්කෘතික වශයෙන් මුලින් හම්බ වෙන්නේ. ඉතින් මේක මේ ආදිකත්රුවරු බුද්ධ දර්ශනය අද අපි කතා කරන්නේ බුද්ධ දර්ශනයේ දානය ගැනනේ පොය දවසක. මේකෙන් මොකක්ද අදහස් කරන්න කියන එක ගැන අපි ටිකක් හොයාගන්න ඕනි සාමර. ඔන්න ඔක තමයි ඔකට තියෙන පූර්විකාව. දැන් හඳුරෝ දැන් මං කියන්නේ අපි දැන් ඔය ඔබ වහන්සේ කතා බහත් දීර්ඝව ඒ කියන්නේ දානයේ විකාශනය සහ ඔය ආගමිකව ඒක මෙම කාණ්ඩගත වෙලා තියෙනවා. ඒකින්දම මං කියන්නේ දැන් සාමාන්‍ය මිනිස්සෙක් මං කියන්නේ මේ තාම සාමාන්‍ය මිනිස්සෙක් දැන් අපි බෞද්ධ කියන එකත් අපි අතාරිමුකෝ. ඒකට අපි නිකන් දානය කියන වචනයක් ඇතුලේ මම මගේ ජීවිතයේ සමහර අත්දැකීම් ඇතුලේ දැක්කපු මම කිව්වොත් අපිටම සමහර අය දැකලා තියෙනවා මම පන්සලකට මම දන්න කෙනෙක් ඉන්නවා. එයා හැමදාම පන්සලේ ආලෝක පූජාව කියන දානය කරනවා. එතකොට ආලෝක පූජා කරාම පන්සලේ මයික් එකෙන් මේ ප්‍රසිද්ධියේ යාගේ නම කියලා මෙන්න මේ මහත්මයා අදත් ආලෝක පූජාව කරා කියලා මේ ඉතින් ඇහෙන්න ගමටම කියනවා. එතකොට සමහර ලාවට ආලෝක පූජාව කියලා කරනවා වෙන්න පුළුවන් පන්සලේ ලයිට් එක දානවා. ලයිට් එක දානවා වෙනුවෙන් යම් කිසි ගෙවීමක් හාමුදුරන්ට කරනවා වෙන්න පුළුවන්. එතකොට මේ පන්සලට යනවා ඒකට නමක් හැදලා තියෙනවා ආලෝක පූජාව කියලා. එතකොට මේ පූජාව කරයින් පස්සේ මේ මහත්මයා මහත්මයෙක් කියලා හාමුදුරුවෝ විසින් යම් කිසි චරිත සාහිතිකයක් දෙනවා මුළු ගමටම ඇහෙන්න සලස්සනවා. එතකොට ඒක මේ මහත්මයාට සන්තෝෂයක් උපදිනවා. දැන් ඔය සංසිද්ධිය ගත්තොත් දැන් උතන දානයේ වේශයෙන් වෙන ක්‍රියාවලියක් එක්තරා ක්‍රියාවලියක් තියෙනවා. දැන් ඒ වගේ තැනක් ගත්තොත් අපි කොහොමද දැන් ඒ කියන්නේ මම කියන්නේ දැන් දානය එතකොට අපි බලනවා එතකොට එහෙම කෙනෙක් දැන් එහෙම දන් දෙන අය පුරුදු වෙනවා ටික වෙලාවකින් කියන්නේ මම හොඳ මහත් මිනිස්සෙක් විදිහට සමාජයෙන් සහතිකයක් ගන්න පුළුවන් මම දන් දුන්නා. ඒ අරෙන්න මම දානපතියෙක් මම මේ නොමස් මසුරු නැති කෙනෙක් කියලා සමාජයෙන් මට අහගන්න පුළුවන්. ඒකට හාමුදුරුවන්ටත් පුළුවන් ඕනනම් කවුරු හරි කෙනෙක්ට පොඩ්ඩක් පින් දීලා හරි යාගේ නම කියලා හරි යාගේ සත්ගුණවත් බව ගායනා කරලා හරි අර හාමුදුරුවන්ට ලැබෙනවා නම් මොකක් හරි පන්සලට හරි මොකක් හරි ලැබෙන දෙයට එයා පාවිච්චි කරනවා. දැන් එතකොට මෙතන අපි දානීය වේශයෙන් වෙන වෙනකුත් වෙනවා කියලාත් මට පේනවා. දැන් මේක දානයේද නැත්නම් දානයේ ස්වරූපයෙන් යන වෙන වැඩක්. වෙනවද? පැහැදිලිවම චාමර දැන් අපි පන්සලකට ගිහිල්ලා බැලුවොත් කියනවා මෙන්න මේ මහත්මයා අපිට ගොඩක් වියදම් කරා. ඒ මහත්යාගේ පවුල ගැනත් කියලා යාගේ මුත්තා මේ පන්සලට දීපු ඉඩකඩම් ගැනත් කියලා චාමර බැලුවොත් පන්සලේ ඒ ශබ්ද විකාශනයෙන් වැඩියෙන්ම කියන්නේ අහිංසක දුප්පත් මිනිහෙක්ගේ දාණය නෙවෙයි ලොකුම සල්ලිකාරයන්ගේ දාණය ටික තමයි කියන්නේ. ඒතකොට මේ සල්ලිකාරයන්ගේ මේ වැරද්දක් නෙවෙයි මම මේ කියන්නේ. නමුත් ඒ සල්ලිකාරයෝ බැලුවාම ඒ කට්ටිය තමයි සමහරවිට සමාජයේ නරකම වැඩ කරන කට්ටිය. ඇත්තටම මම මේ පෞද්ගලිකව දැකලා තියෙන්නේ සාමාන්‍ය සමාජයක් ගත්තොත් ඒකේ නරකම මිනිස්සු ඔන්න හිරගෙදර ඉන්නවා. හිරගෙදර ගියාම ඉන්න මිනිස්සු ටිකක් ඉන්නවනේ. ඊළඟට නරක මිනිස්සු ටික වැඩිපුර රැස් වෙන්නේ පන්සල් ආශ්‍රිතව. ඒකට නරකයි කියලා කියන්නේ ඇත්තටම මේ මම ඒකට වෙන දවසක අපි මේ සාකච්ඡා කරනනම් ඇයි මේ නරක කියන්නේ කියලා. මම එහෙම තරහට නෙවෙයි කියන්නේ. නමුත් තමන්ගේ තියෙන සමහරට ඒ වැරදි වහගන්න, ඒ ආත්මය ශෝධනය කරගන්න උවමනාවෙන් පල්ලි පන්සල් වලට යන මිනිස්සු ඇති ගොඩක් වෙලාවට.
එහෙම ශෝධනය කරගන්න උවමනාවක් නැති කෙනෙක් එහෙම යන්නේ නැහැ. ඉතින් අර ඒ අවශ්‍යතාවයත් එක්ක අපි දන්නවා දැන් කුඩු මුදලාලිලා ඔක්කොම බාර් මුදලාලිලා ඒ මුදලාලිලා ඔක්කොම පන්සලේ ලොකුම දායකයෝ ගොඩක් වෙලාවට. ඒ දායකයෝ අර හාමුදුරුවෝ අර විදිහට කිව්වා වගේ මේ ලොකු වැදගත්කමක් දීලා කරනවා. එතකොට දැන් බුදුහාමුදුරුවෝ දානෙ දෙන්න කියනකොට අපිට කීප එකක් තමයි අලෝභයෙන්, අද්වේෂයෙන්, අමෝහයෙන් දෙන දානේ තමයි උසස්ම දානේ කියලා. එතකොට තව මේ දානේ දෙනකොට ආලෝක පූජාව අර චාමර කීප විදිහට කරාට පස්සේ කියන තව වචනයක් තමයි මේ කරපු මේ මහත්තයා කරපු ලොකු වියදමක් දරලා කරපු දේ ඊටාම කුසලයක් වෙනවා, ලොකු පිනක් කුසලයක් ලබා දෙන දෙයක්. තව ආත්ම ගණනාවක් යනකල් ලයිට් තියෙන රටක ජීවත් වෙන්න මේ ඔන්න අවස්ථාවක් වගේ එකක් කියනවා. දැන් සමහරට දැන් එහෙම කියනවා. මේ ආලෝක පූජාවේ අනුභවයෙන් ඒක හම්බෙන්න නොහම්බ වෙන එක කෙසේ වෙතත් ඔන්න දැන් මේක කියන එකක් තමයි මේ කුසලයේ සහ පින කියලා. අර මං කලින් චාමරට වචන දෙකක් කිව්වා, පූජාව සහ දානය, පූජාව, යදවිල්ල, යාගය. ඔන්න ඔය වචන ටික එක අර්ථයකින් තමයි ගන්න. අර හින්දු ආගමේ මන්ත්‍ර කියලා කරන පූජාව, ආරති පූජාව, ගංගානම් ගඟේ කරන පූජාව සහ මහා කරුණිකෝ නාතෝ කියලා අපි කරන පූජාව දෙකම එකම අරමුණක්. ලෞකික ජීවිතේ සුඛිත මුදිත කරගන්න. ඒ වගේම ওই පැටලෙන වචන දෙක තමයි ඊළඟට කුසලය සහ පින කියන වචන දෙක. පින සහ කුසලය දෙක හරියට එක අදි වචන සමාන වචන විදියට සිනොනිම්ස් විදියට පාවිච්චි කරනවා. කුසලය සහ පින. එතකොට දැන් මේක ගත්තොත් දැන් මේ පින කියන්නේ මොකද්ද කියලා සුඛං සේතම් භික්කවේ පුඤ්ඤාං නම් අදි වචනං. පින යනු සැපයට තවත් නමකි. කවුරු හරි සන්තෝෂෙන් ඉන්නවනම් ඒකට පින කියලා කියන්න පුළුවන්. අන්න එහෙම වචනයක් කියලා දිනවා. එතකොට කුසලය කියන්නේ මොකද්ද කියලා බැලුවම කුසලය හැමතිස්සෙම අර්ථ දක්වන්නේ යම් කිසි කෙනෙක් අලෝභයෙන්, අද්වේෂයෙන්, අමෝහයෙන් යමක් කරනවා නම් ඒක කුසලයයි කියලා. එතකොට ඊළඟට ප්‍රශ්නේ මොකද්ද අලෝභය, අද්වේෂය, අමෝහය කියන්නේ කියලා. එතකොට අපි ගමුකෝ අලෝභය කියනනම් ලෝභ නැතුව, තරහ නැතුව, අමෝහය කියන එක තේරෙන්නේ නැහැ. ඒ අඩු ගානේ අර දෙකවත් තේරෙන්නේ නැහැ. ඔන්න ඔය විදිහට දෙන එක හොඳයි කියලා කුසලය කියලා දිනවා. ඇත්තට මේ කුසලය කියන එක තෝරගන්න තියෙන හොඳම වචනය තමයි කුසලතාවය කියන එක. කුසලතා සහතික පත්‍ර ඇගීම කියන එක එන්නේ. ඒ කියන්නේ යම්කිසි හැකියාවක්. මොන හැකියාවද? ඔව්, මිනිස් හිතේ යම්කිසි හැකියාවක් වර්ධනය වෙනවා. කුසලතාවයක් වර්ධනය වෙනවා. මොකද්ද මේ හැකියාව කියන එක ඔන්න බුදු දර්ශනේ ඉස්සරහට යනකොට අපිට හොයාගන්න ඕනේ. මොකද්ද මේ මිනිහාගේ හිතේ ඇති වෙන මේ ඩිවෙලොප් වෙච්ච කුසලතාවය, මෙරිට් එක. එතකොට ඒක අපි දන්නවා දැන් අර අෂ්ටලෝක ධර්මය කියලා එකක් තියෙනවා. සැප, දුක, යස, ආයස. මෙන්න මේවට කම්පණය නොවන හැකියාවක්. ඕන දෙයක් තමන්ගේ ගාව තියෙන දෙයක් අතහැරලා දැමීමේ හැකියාවක්. සබ්බම් පහය ගමනීයන් කියලා නෙවෙයි, ඔක්කොම දාලා යන්න ඕන හින්දා දෙනව නෙවෙයි. කවුරු හරි ඉල්ලුවම දෙන්න පුළුවන් හැකියාවක් ඩිවෙලොප් වෙනවා. ඔන්න ඔය වචනේ එනවා. හැබැයි මේ ඔක්කොටම පරිබාහිරව අර සුඛං සේතම් භික්කවේ අදි වචනම් පුඤ්ඤාති කියන පින කියන එකක් තියෙනවා. ඒ කියන්නේ මිනිස්සුන්ට සතුටු වෙන්න පුළුවන් ලෞකික ජීවිතය ඇතුළත සතුටු වෙන්න පුළුවන් එක. ඉතින් ඔන්න ඔය වචන දෙක තියෙද්දි චාමර දැන් අර හාමුදුරුවෝ මේ දෙකෙන් කියන ඒවායින් මිනිස්සු ඇත්තටම ගන්නේ ලෞකික ජීවිතය තුළ යම්කිසි සතුටු වීමක් වීම පමණයි. චාමර මොහොතකට ඩිස්කනෙක්ට් වුණා වගේ. චාමර එනකල් මම ඒක ඉස්සරහට කියන්න. ඉතින් අපි දැන් දාණය දෙනකොට අපි කියන දෙයක් තමයි සබ්බ දානං ධම්ම දානං ජිනාති, සබ්බ රසං ධම්ම රසෝ ජිනාති, සබ්බං රතින් ධම්ම රතං ජිනාති, තණ්හක්කයෝ සබ්බ දුක්ඛං ජිනාති. ඒ කියන්නේ දානයන්ගෙන උතුම්ම දානය ධර්ම දානය. ඉතින් මේ දානයන්ගේ උතුම්ම දානය ධර්ම දානය කියවම ගොඩක් වෙලාවට අපි දකින්නේ බෞද්ධයෝ බෞද්ධ අත්පොතක් මොකක් හරි ප්‍රකාශනයක් නිකුත් කරලා ඒක ධර්ම දානය පිණිස එහෙම නැත්නම් නාලිකාවක බණක් පූජා කරන එක තමයි නාලිකාව. අපි හිතමු මොකක් හරි ටීවී channels තියෙනවානේ. ඒකේ හාමුදුරුවෝ කෙනෙක් වඩම්මලා බණ කියන එකක් ධර්ම දානය කියලා කියනවා. ඇත්තටම මේකද ධර්ම දානය කියන්නේ කියන ප්‍රශ්නේ ඔන්න දැන් අපිට ක්‍රිටිකලි ප්‍රශ්න කරන්න වෙනවා. ධර්ම දානය යනු කුමක්ද? සියලු දානයන්ගෙන්ම උසස් ධම්ම දානය. එතකොට අර පන්සලේ ලයිට් දාපු එකේ ඉඳලා දානය වෙනකල් ඔන්න කියන ටික. එතකොට මේකේ මම කියන්න උත්සාහ කරේ මේ පින කියන ප්‍රකාශනය අපි ගාව තියෙනවා. පින යනුවෙන් හැඳින්වෙන යමක්. ඉතින් මේ පින කියන එක අපි දැක්කම මේක හැමතිස්සෙම ගැලපෙන්නේ චිත්ත ප්‍රීතිය කියන එකට. අපි හැමදෙනාම කැමති සිත සතුටු කරගන්න. ඉතින් මේ සිත සතුටු කරගන්න මිනිස්සු පන්සල ආශ්‍රිතව කරනවා. මූවී එකක් බලලා කරනවා, සින්දු අහලා කරනවා, නයිට් ක්ලබ් එකකට ගිහලා කියනවා මේ ඔක්කොම පින නේද? එතකොට ආයි ප්‍රශ්නයක් එනවා නෑ මේ හැම පිනම එක වගේ නෙවෙයි. සමහර පින් සමහර සතුටුවීම් වඩා හොඳයි. ඒක මෙලොව පරලොව දෙකටම උපකාරී වෙනවා කියලා ඔන්න අපිට කියලා තියෙනවා. නමුත් මේවා මම දන්නේ නැහැ බුදුහාමුදුරුවෝ මුලින් කියපු ඒවාද නැත්නම් පසු කාලිනව සංස්කෘතිකව අර Hindu ආගමේ ආభాසය මම පෙන්නවා. ඒ වගේ ආభాස තුලින් අපිට ආපු ඒවාද? එහෙනම් Hindu ආගම කිව්වට ඇත්තටම වෛදික
පූර්ව වෛදික ශාස්ත්‍රයේ තියෙන්නේ දැන් මම අර කියපු ගයත්‍රි මන්ත්‍රය. ඒ ගයත්‍රි මන්ත්‍රය කියන්නේත් නිකන් වන්දනාමාන කර කර මන්ත්‍රයක් වගේ කිය ඉන්න එකක් නෙවෙයි. ඒක ඊටාම ගැඹුරු තේරුමක් තියෙනවා. මේ ඕම් බුම් බුවප්ෂවා කියන එකේ ඊටාම ගැඹුරු මෝක්ෂ මාර්ගයක් පිළිබඳ විස්තර කරනවා. නමුත් ඒක පසුකාලීනව ඒක ඇවිල්ලා තියෙන්නේ, ඒක රිඩියුස් වෙලා තියෙන්නේ මන්ත්‍රයක් කියලා යාගයක් පූජාවක් කරන එකට විතරයි. ඉතින් ඒ වගේ මේ පින සහ කුසලයේ කියන වචන දෙකෙන් ඔන්න පැහැදිලිව අපි වෙන් කරගන්න ඕනේ. පින කියන එක මිනිස්සුන්ගේ ලෞකිකව එදිනෙදා සතුටු වීම ගැන කතා කරනකොට කුසලය කියන එක වෙනත් දෙයක් ගැන කතා කරනවා. මේ දානය සහ කුසලයේ සම්බන්ධ වෙන්නේ කොහොමද? අලෝභය, අද්වේෂය, අමෝහයෙන් කරන දේ දානයයි කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. එතකොට දැන් ඒක මම ටිකක් විස්තර කරන්න ආවොත් මේ දානය ගැන ආයි පාරක් කතා කරනකොට දැන් මම කලින් හිටපු පන්සලේ එතන තියෙනවා පන්සලත් එක්කම දේවාලයක් තියෙනවා. මෑණිවරු ඒ වැඩ ඉන්න දේවාලයක්. මෑණිවරු කියන්නේ මේ කාලි මෑණියෝ, සොහොන් කාලි මෑණියෝ ඉඳලා මහා කාලි මෑණියෝ, භද්‍ර කාලි මෑණියෝ වැඩ ඉන්න දේවාලයක් තියෙනවා. ඉතින් මේ දේවාලයට මිනිස්සු එක එක දේවල් පිණිස එනවා. ඉතින් ඒ එන මිනිස්සු පූජාවල් කරනවා. දානය, පූජාව කියන වචන දෙක එකට එකතු කරන් මේ පන්සලට දෙකම එකම වහලක් යටදී ඊටු කරගන්න එනවා. එතකොට ඒ එන කට්ටියගේ මම මෙන්න මෙහෙම තුනක් දකිනවා. සමහර මිනිස්සු එනවා එතනට එන්නේ ඒ කට්ටිය මොකක් හරි ජීවිතේ වැටිලා තියෙන කරදරයකින් බේරෙන්න. කරදරයකින් බේරෙන්න තමයි ගොඩක් වෙලාවට එන්නේ. එහෙම නැත්නම් මොකක් හරි නැති දෙයක් ළඟා කරගන්න. අපි හිතමුකෝ කාර් එකක් නැහැ කියලා, පෙට්‍රල් නැහැ කියලා. ඉතින් ඒ වගේ මොකක් හරි නැති දෙයක් ළඟා කරගන්න ඒ පූජාව දානය සිද්ධ කරනවා. හැබැයි ඔය අතරින් ඊටාම සුළු පිරිසක් මම දැකලා තියෙනවා. ඊටාම සුළු පිරිසක්. ඒ කට්ටිය අවංකවම ඉන්නේ. මට දැන් නම් මතක් වෙන දෙතුන් දෙනෙක් ඉන්නවා. ඒ කට්ටිය එතනට එන්නේ එහෙම දේවල් ලබා ගන්න නෙවෙයි. පෞද්ගලික එහෙම නැත්නම් ලෞකිකව මටීරියලිස්ටිකලි ලබා ගන්න ඕන දෙයක් කරගන්න නෙවෙයි. ඒ කට්ටිය එන්නේ නිවන ලබා ගන්න. එහෙම නැත්නම් මෝක්ෂය. මේ සියලු ලෝකයාටම නිවීම, යම්කිසි පීස් එකක්, ලිබරේෂන් එකක් ලබා ගන්න කියලා මේ ඔන්න දෙවෙනි කට්ටියක් එනවා. එතකොට අර පළවෙනි කට්ටියයි දෙවෙනි කට්ටියයි බැලුවම ඒ පළවෙනි කට්ටිය කරන වැඩෙත් ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ පළවෙනි කට්ටිය කරන වැඩේට වඩා දෙවෙනි කට්ටිය කරන වැඩේ යම්කිසි හොඳ ගතියක් පේන්න තියෙනවා. මොකද හොඳ ගතිය කියලා මම කියන්නේ දැන් අපි හිතමුකෝ රාජ්‍යයක් ලබා ගත්තා. එහෙම නැත්නම් කාර් එකක් ලබා ගත්තා. කාර් එකක් උපරිම මිනිහෙට පාවිච්චි කරන්න පුළුවන් අවුරුදු 15ක් 20ක් තමයි උපරිම පාවිච්චි කරත් තාම තියාගන්න පුළුවන්. මොකද සාමාන්‍යයෙන් මම නම් ඒ දවස්වල අවුරුදු 4න් 5න් විතර කාර් මාරු කරනවා. 4ක් යන්නේ නැහැ අවුරුදු 3කින් විතර මාරු කරනවා. ඉතින් ඒ වගේ අපි විනාශ වෙන දෙයක් ලබා ගන්නට වඩා සියලුම ලෝක සත්වයන්ට නිදහස ලබා ගැනීම කියන එක ඊට වඩා ටිකක් හොඳ එකක් විදිහට අපිට දකින්න පුළුවන්. ඉතින් ඔන්න පළවෙනි කට්ටිය පෞද්ගල මොනවාද ෆිසිකල් බඩු භාණ්ඩ ටිකක්, තනතුරු තානාන්තර ටිකක් ලබා ගන්න ඒ දානය පූජාව කරනවා. දෙවෙනි කට්ටිය නිවන අපේක්ෂාවෙන් කරනවා. අපි හිතමු තුන්වෙනි මිනිස්සෙක් එනවා. මේ තුන්වෙනි මිනිස්සයා ඇත්තටම එයත් පළතුරු වට්ටි ටිකක් අරන් පන්සලට එනවා. පන්සලට එන්නේ හැබැයි එයා කිසිම බලාපොරොත්තුවකින් නෙවෙයි. එයා පළතුරු වට්ටි ටික අරන් පන්සලට එනවා. එයා මොකකට හරි කණ්ඩ හරි මොකකට හරි තමයි පළතුරු අරන් ආවේ. හැබැයි මේ පළතුරු වට්ටි ටික ඒ දේවාලේ ඉන්න කපු මහත්තයා කියනවා මහත්තයා එකක් දෙන්න මේ අපි ඒක මේ අරන් මේ දෙවියන්ට දෙන්න ඕනේ. දෙවියන්ට දැන් කෑම ඕන වෙලා තියෙන්නේ, පළතුරු ඕන වෙලා තියෙන්නේ කියලා. ඉතින් එතකොට අර මිනිස්සයාත් ඉතින් ඒක දෙනවා. හැබැයි එයා දෙනකොට එයාට කිසිම අපේක්ෂාවක් නැහැ. එයා ගාව තිබුණු නිසා එයා දුන්නා. එච්චරයි. දැන් අර කලින් පළතුරු වට්ටි අරන් එන කට්ටිය එහෙම නෙවෙයි, යම්කිසි අපේක්ෂාවන් ටිකක් අරන් ආවේ. එක අපේක්ෂාවක් තමයි පෞද්ගලික ලබා ගැනීම, ලෞකික ලබා ගැනීම. දෙවෙනි එක්කෙනා ලෝකෝත්තර ලබා ගැනීමක්, නිවන වගේ ලබා ගැනීමක්. තුන්වෙනි එක්කෙනා එහෙම එකක් නෙවෙයි, එයා ගාව තිබුණා ඒ නිසා දුන්නා. ඉතින් මෙන්න මේ දාන තුන, එහෙම නැත්නම් මේ පූජා තුන ගත්තාම මේ පූජා තුන අනුපිළිවෙලට සකස් කරොත් මට තේරෙන විදිහට අර ලෞකික පෞද්ගලික ලාභාපේක්ෂාවක් කරන පූජාව එහෙම පූජා නොකරනවට වඩා ඊටම හොඳයි. දැන් සමහර කෙනෙක් එහෙම කරන්නේත් නැහැනේ. ඊට වඩා දෙවියන්ට පළතුරු වට්ටියක් දීලා දෙවියන්ට දෙන ටික ඇත්තටම ගොඩක් වෙලාවට පන්සලේ නම් අපි කන්නේ. ඉස්සර තියලා ගියාට පස්සේ යන්නාසි කෙසෙල් ගෙඩි මේ හාමුදුරන්ට තමයි කැප කියලා වෙන සමහර මිනිස්සු කනවා, සමහර මිනිස්සු කන්නේ නැහැ. දැන් හින්දු භක්තිකයෝ එහෙම ඒක කනවා, ඒක හොඳයි කියලා. සමහර මිනිස්සු කන්න බයයි මේ දෙවියන්ට දීපු ඒවනේ කියලා. ඒ හාමුදුරන්ට ඔහොම ප්‍රශ්නයක් නැහැනේ. පින්ඩපාතේදීම ඔක්කොම ටික දෙන නිසා හාමුදුරු ටිකට ඒ පළතුරු ටික හම්බ වෙනවා. ඉතින් ඒ අතින් බැලුවම හොඳයි කවුරු හරි ඒ දානේ මේ ප්‍රයෝජනට ගන්න නිසා. තව සමහර ටිකක් විසික් කරලා දානවා. ලොකු ගොඩක් හදලා විසික් කරලා දානවා. ඉතින් ඒ අතරේ අපිට හම්බ වෙනවා මෙන්න මේ පෞද්ගලික ලාභ අපේක්ෂාවෙන් නොයන කට්ටිය, එහෙම පළතුරු අරන් එන කට්ටිය, සහ ඊට පස්සේ ලෝකෝත්තර අපේක්ෂාවෙන් එන කට්ටිය, සහ කිසිම අපේක්ෂාවකින් තොරව එන කට්ටිය. මෙන්න මේ කට්ටිය හොඳ එකේ ඉඳලා
හොඳ නැති එකට දැම්මොත් කිසිම දෙයක් පූජා නොකරන මිනිස්සයාට වඩා මේ කමෙන්ට්ස් වලත් නිතර මම දැක්ක මම ඒක හරියටම තාම කිව්වේ නෑ. ගොඩක් කමෙන්ට්ස් වල කියනවා මේ මෙහෙම දේවල් කරන එක ලොකු හොඳ දෙයක් නේ කියලා. ඇත්තටම හොඳයි. දැන් එහෙම මේ හොඳ දෙයක් කරන එක සතුටු වෙන්න දෙයක් කරන එක ඊටාම හොඳ දෙයක්. එහෙම නොකරනට වඩා. ඒ කරන එකෙත් මටීරියල් එහෙම නැත්නම් ලෞකික ලාභ අපේක්ෂාවක් උදෙසා කරන එකට වඩා නිවන් දකින්නේ දේ කරන එක හොඳයි. හැබැයි මෙන්න මේ බුදුහාමුදුරුවෝ මේ දේශනා කරලා තියෙන දර්ශනයේ හොඳ මේක තමයි. ඔන්න ඔය කිසිම දෙයක් බලාපොරොත්තු විරහිතව. කිසිම රිටර්න් එකක් බලාපොරොත්තු නොවේ. කෙසේ කොහොම කිව්වොත් කුසලයක් පිනත් බලාපොරොත්තු නොවි කරන එක. අන්න ඒක තමයි නියම කුසල මාර්ගය. කිසිම බලාපොරොත්තුවකින් දෙන දාණය තමයි හොඳම දාණය කියන එක. ඉතින් දැන් ඇයි ඒක එහෙම කියලා තියෙන්නේ? අපි හිතමු අර දැන් පළතුරු වට්ටිය අරන් ආපු මිනිස්සයා කෑමට පළතුරු ගෙනාවා. අතරමඟදී දෙවියෝ පළතුරු වට්ටියක් ඉල්ලගත්තා. ඊට පස්සේ තව ටිකක් ආවම හාමුදුරුවෝ පළතුරු වට්ටියක් ඉල්ලගත්තා. දැන් මේ මිනිහා තමන්ගේ සන්තකේ තිබුණු දේ දෙන්න වෙලා තියෙනවා. ඒ දේ දෙනකොට එහෙම ඉල්ලපු ගමන් අපි මොකක් හරි කවුරු හරි කෙනෙක් අපේ මේ ලැප්ටොප් එක ෆෝන් එක ඉල්ලුවද කියලා අහුවා අපිට පොඩි ලෝභයක් එනවා. මේක එකපාරට එහෙම දෙන්න පුළුවන්ද කියන එක. එහෙම දෙන්න පුළුවන් වෙන්නේ ඒ තමන් පරිහරණය කරන භාණ්ඩය අනාගතයේදී ඒක නැතුව ජීවත් වෙන්න තරම් එයාගේ හිත ශක්තිමත් නම් විතරයි. දැන් කවුරු හරි ඇවිල්ලා ඔයාලගෙන් ඇහුවොත් ඔයාලගේ ගේ දෙන්න පුළුවන්ද කියලා එකපාරට එහෙම දෙන්න බෑනේ. දැන් ඔයාලට ගේ දුන්නාම ඊට පස්සේ මං කොහෙද ඉන්නේ? ඒ වගේ ප්‍රශ්නයක් එනවනේ. ඉතින් කාට හරි එහෙම මොකක් හරි දෙන්න පුළුවන් වෙන්නේ අපිට ඇත්තටම ඒ අනාගතයේදී ඒ භාණ්ඩය හරි ඒ පරිහරණය කරන වස්තුව හරි නැතුව ඉන්න තරම් අපේ හිත ශක්තිමත් නම් විතරයි. ඉතින් ඔන්න දානයේ තියෙන විශේෂ ලක්ෂණයක් තියෙනවා. මේ ඇත්තටම අලෝභයෙන්, අද්වේෂයෙන්, අමෝහය කියන එකේ තේරුම අපි දන්නේ. එහෙම දානයක් දෙන්න අපේ හිත යම්කිසි ආකාරයකට සකස් වෙලා ඉන්න ඕනේ. ඉතින් ඒ හිත සකස් වෙන්න නම් ඔන්න ආයි පාරක් මේ හිතේ තියෙන විශේෂ කුසලතාවයක් තියෙනවා. ක්වොලිටිස් ටිකක් තියෙනවා. කුසලතාවය කියන්නේ අපි ක්වොලිටිස් විදියට ගමුකෝ. ඒ හිත ශක්තිමත් මේ බඩු ටික මේ ද්‍රව්‍ය ටික නැතුව ජීවත් වෙන්න තරම් හිත ශක්තිමත්. ඉතින් දැන් එහෙම හිතක් හැදෙන්නේ කොහොමද? ආයි පාරක් ඔන්න ඔතන ගැටයකට අපි වැටෙනවා. එහෙම හිතක් හදාගන්න නම් එහෙම දීලා පුරුදු වෙලා ඉන්න ඕනේ. එහෙම දාණය දෙන්න ඕනේ. එහෙම දාණය දුන්නම තමයි එහෙම හිතක් හැදෙන්නේ. හැබැයි එහෙම හිතක් තියෙනවා නම් විතරයි එහෙම දාණය දෙන්න පුළුවන්. ඔන්න ඔය වගේ පොඩි ගැටයක් තියෙනවා. ඉතින් මෙන්න මේ දාණය සියලු දානයන්ගෙන් අග්‍ර දානයේ විදියට සබ්බ දානං ධම්ම දානං ජිනාති සබ්බ රසං ධම්ම රසෝ ජිනාති සබ්බ රතින් ධම්ම රතින් ජිනාති තණ්හක්කයෝ සබ්බ දුක්ඛං ජිනාති කියන ඔන්න ඔය මේ ගාථා කාණ්ඩේ අපිට කියනවා මේ විදියට දෙන දාණය තමයි සියලුම දේවල් වලින් අග්‍ර දානය කියලා. ඉතින් මම දැන් එහෙම දැන් කියාගෙන ආවම කවුරුත් හිතන්න හොඳ නැහැ දැන් මේ අග්‍රමයක මෙතන තියෙද්දි ඉතුරු ටික නරකයි කියලා. නෑ අපි කරන වැඩ ටිකක් තමයි මේ ඉතුරු වෙලා තියෙන්නේ. ඒක ඉතින් එහෙම අරකට වඩා මේක හොඳයි කියන වැරෙන්න අරක නරකයි කියලා සම්පූර්ණයෙන් බැහැර කරන්න ඕන කියලා එකක් නෑ. දැන් අර කියලා තියෙනවානේ මේ සතෙක්ගේ අපද්‍රව්‍ය වුණත් බෙහෙතකට ඕන වෙනවා කියලා. ඉතින් ඒ වගේ මේ නරකයි කියලා බැහැර කරන්න දෙයක් නැහැ. අපි දැනට කරන්නේ මේක නම් අපි හැමතිස්සෙම ඊට වඩා හොඳ දෙයක් කරන්න ඊට වඩා විචක්ෂණශීලීව දෙයක් කරන්න අපිට උත්සාහ කරන්න පුළුවන්. අන්න ඒක තමයි මේකෙන් ගන්න ඕනේ පණිවිඩය. හැබැයි මේ දානය දීම තුළ සිද්ධ වෙන තව එක දෙයක් මම කියන්නම්. දැන් අර මිනිස්සයා කිසිම ලාභ අපේක්ෂාවකින් තොරව කිසිම පෞද්ගලික රිටර්න් එකකින් තොරව බලාපොරොත්තුවකින් තොරව පෞද්ගලික වාහන තනතුරු ඒවා බලාපොරොත්තු වෙන්නේ නැහැ. නිවන බලාපොරොත්තු වෙන්නේ නැහැ. තිබුණු නිසා දුන්නා. එහෙම දෙන්න පුළුවන් මොකද එයාගේ හිතේ යම්කිසි හැඩයක් කුසලතාවයක් තියෙනවා. එහෙම තමන් ගාව තියෙන එකක් අතහැරලා දැමීමේ කුසලතාවයක් තියෙනවා එයාට. ඉතින් එහෙම ඒ වගේ දානයක් ප්‍රැක්ටිස් කරන මිනිස්සෙක් එන්නේ හිතේ කුසලතාවයත් වැඩි වෙනවා. එහෙම වෙනකොට මොකද්ද වෙන්නේ? ඒ මිනිසයා පත් වෙනවා සීලයකට. දානය තුළින් සීලයකට යනවා. මොකද්ද සීලය කියන්නේ? අර මම මුලින් කතා කරා සීලය කියන්නේ ප්‍රතිපත්ති රැකීමක් නෙවෙයි. මම මස් කන්නේ නැහැ කියන ප්‍රතිපත්තිය ඉන්නවා. එහෙම එකකට නෙවෙයි සීලය කියන්නේ. සීලය කියලා එහෙමත් සීලයක් තියෙනවා. නමුත් මේ ආර්යකාන්ත ශීලය කියන එකක් අපි ගීසතියෙත් කතා කරා. ඒ ශීලය තුල තියෙන්නේ ස්වයං පාලිත විනයක්. ස්වභාවයෙන්ම තියෙන ගුණාංග ටිකක් තියෙනවා. අර හිත යම්කිසි කුසලතාවයකටපත් වුණා වගේ වචනය ක්‍රියාවත් ඔටෝමැටිකලි ස්වභාවයෙන්ම යම්කිසි එක්තරා විදියකට තමයි පිහිටන්නේ. ඉතින් කොහොමද මේ සීලය කියන එක ඉන්නේ? දැන් අර ඕනම දෙයක් නැතුව ජීවත් වෙන්න පුරුදු හිත හදාගත්ත මිනිස්සෙක්ට දානය දෙන්න පුළුවන්. එහෙම මිනිස්සෙක් විතරයි. අලෝභයෙන් අද්වේෂයෙන් ඇත්තටම දෙන්න පුළුවන්. ඒක නැතුව ජීවිතේ ප්‍රශ්නයක් කරගන්න නැතුව ලද දෙයින් සතුට වෙලා ඉන්න පුළුවන් මිනිස්සෙක් විතරයි. ඉතින් මේ ලද දෙයින් සතුට වෙන හිතක් තියෙන එක්කෙනාට විශේෂයෙන් Taman තියෙන ටික පරිහරණය කරනවා ඇරෙන්න කවුරුවත් ගහමරාගෙන එන කොටාගෙන බලෙන් ගිහිල්ලා එහෙම දේවල් අත්පත් කර ගැනීම උමනාවක් ඇති වෙන්නේ නැහැ. ඒත් එක්කම කවුරු හරි එහෙම එයාගේ තියෙන එකක් කඩා වඩාගෙන ගියා කියලා
ක්‍රෝධයක් තරහක් වෛරයක් ඇවිල්ලා එහෙම ආයි පාරක් ගහමරා ගන්න යන අවශ්‍යතාවයක් එන්නෙත් නැහැ. අන්න ඕක තමයි මේ දානය තුලින් ගොඩනැගෙන වෙන සීලය. හැබැයි මේ දෙකම අපි හිතනවට වඩා යම්කිසි අපි හිතලා කරන දෙයක් උඩට වඩා අපේ හිත පත්වෙන ස්වභාවයක් උඩ වෙන දෙයක්. මම කියප එක සංකීර්ණ වැඩිද මන් දන්නේ නැහැ. ගොඩක් වෙලාවට අපිට පුරුදු කරලා තියෙන්නේ මෙන්න මේ අරමුණ හිතාගෙන දාණය දෙන්න කියලා. ඒ දාණය පිනට හොඳයි. නමුත් කුසලයට ඒ දාණය හොඳ නැහැ. දැන් ගොඩක් වෙලාවට අපිට පෞද්ගලික පැහැදිලිව අහන්න ලැබෙන එකක් තමයි දානයක් දෙනකොට ඒකේ කුසලානිසංස දැනගෙන දෙන්න ඕනේ. මම මේ කරන්නේ මෙන්න මේ හොඳ වැඩේනි කියලා දැනගෙන දෙන්න ඕනේ කියලා. ඒකෙන් කුසලයක් එසේ වුතත් ලොකු සතුටක් අපේ හිතට එනවා. කොහොමද සතුට එන්නේ? දැන් අපි හිතමුකෝ දැන් ඔන්න ආනන්ද හාමුදුරුවෝ ගමුකෝ. ආනන්ද හාමුදුරුවෝ එක්කෙනෙක් කියනවා මේ හාමුදුරුවන්ට දාන දෙන්න එපා කිසිම වැඩකට නැති හාමුදුරුවෝ කෙනෙක් කියලා. තව එක්කෙනෙක් කියනවා ආනන්ද හාමුදුරුවෝ කියන්නේ ඊටමත් හොඳ භික්ෂුවක් ඒ හාමුදුරුවන්ට දානෙ දෙන්න කියලා. දැන් ඔන්න ඕකේ එක්කෙනෙක් ඉන්නවා මේ ආනන්ද හාමුදුරුවෝ හොඳ එක්කෙනෙක් කියලා හිතාගෙන දාන දෙනවා. තව එක්කෙනෙක් ඉන්නවා එයා එහෙම විශේෂයක් දන්නේ නැහැ ආනන්ද හාමුදුරුවෝ කලින් හම්බෙලත් නැහැ ජීවිතේ පළවෙනි පාරට හම්බුනේ. අන්න එහෙම කරලා දාන දෙනවා. ඔන්න ඔය දෙකෙන් කාට හරි වැඩියෙන් සතුටු වෙන්න පුළුවන්. ආනන්ද හාමුදුරුවෝ කියන්නේ හොඳ එක්කෙනෙක්. එයා හරිම හොඳයි. ඒ හාමුදුරුවන්ට දානය දෙන්න ඕනි කියලා හිතාගෙන දෙන දාන එක්කෙනාට සතුටු වෙන්න පුළුවන්කම වැඩි. මොකද එයා හිතේ හදාගත්ත සංකල්ප ගොඩක් තියෙනවානේ. ඒ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. ඒ කියන්නේ අපි මේ සතුටු වෙනවා කියලා සංකල්පිතව හදාගත්ත දෙයක් ආශ්‍රයෙන් තමයි සතුටු වෙන්නේ. ඉතින් ඒ ආනන්ද හාමුදුරුවෝ ගැන ලොකු චිත්‍රයක් මවාගත්ත එක්කෙනාට එහෙම හිතලා වැඩිපුර සතුටක් වෙන්න පුළුවන්, වැඩිපුර පිනක් ලබා ගන්න පුළුවන්. මොකද එහෙම කියන්නේ පින යනු සැපයට අදිවචනයකි. පින යනු සැපයට සමාන වචනයකින් හින්දා. ඉතින් ඒක ඒ අර්ථයෙන් හරි. දැන් ආනන්ද හාමුදුරුවෝ ගැන මෙලෝ දෙයක් දන්නේ නැතුව කොටිම මෙයා බෞද්ධයෙක්ද මේ හාමුදුරුවෝ කෙනෙක්ද කියලා දන්නෙත් නැතුව දෙන එක්කෙනෙක්ට වඩා මොකක් හරි ලොකු කතාවක් හිතේ තියන් දෙන එක්කෙනෙක්ට සතුටු වෙන්න පුළුවන්. මම ඒක තව ටිකක් විස්තර කරන්න. දැන් අපි හිතමුකෝ දැන් ඔයාලා ගොඩක් වෙලාවට යාළු වෙලා ඉන්නේ නැතිනේ කාලේ. පිරිමි ළමයි ගැහණු ළමයි යාළු වෙලා හිටියනේ. ඒ යාළු වෙලා ඉන්නකොට අපි දන්න පිරිමි ළමයෙකුත් අපිට තෑග්ගක් දෙනවා. අපි නොදන්න පිරිමි ළමයෙකුත් තෑග්ගක් දෙනවා. දන්න කියන්නේ අපි ආදරයෙන් ඉන්න, අපි කැමැත්තෙන් තාම යාළු වෙලා නැහැ. දැන් යාළු වෙන්න බලාගෙන ඉන්න පිරිමි ළමයෙකුත් මොකක් හරි තෑග්ගක් හරි, ටොපියක් හරි, චුයින් ගම් එකක් හරි දෙනවා අර ඉස්සර ක්ලාස් යන කාලේ වගේ. එහෙම නොදන්න නිකන් පළවෙනි පාරට පාර යන මිනිස්සෙකුත් මොනවා හරි දෙනවා. ඔන්න ඔය දෙකෙන් වඩා සතුට එන්නේ මොකටද? වඩා සතුට එන්නේ අපි බලාපොරොත්තුෙන් ඉන්න, අපි ආදරය කරන, අර අපි ෆ්ලර්ට් කරන්නේ. ඒ කාලේ බලාපොරොත්තුෙන් ඉන්නේ පිරිමි ළමයා මොකක් හරි ටොපියක් හරි චොකලට් එකක් හරි ගෙනත් දුන්නාම එන සතුට වැඩි. එහෙම නොදන්න පිරිමි ළමයෙක් ඒක ගෙනත් දෙනවට වඩා. ඔන්න ඔය වගේ තමයි මොකක් හරි මෙන්න මේක හොඳයි කියලා හිතාගෙන ඒ දේ කරනකොට අපේ හිතට එන ප්‍රීතිය වැඩි. හැබැයි ඒ ප්‍රීතිය ගැන නෙවෙයි මේ බුද්ධ ශාසනයේ බුද්ධ දර්ශනය ඇතුළත කතා කරන්නේ. ඔහොම එකක් ගැන විතරක් නෙවෙයි. එහෙම එකක් කතා නොකරලා නැහැ කියලා එකක් මම කියන්නේ නැහැ. එහෙම එකක් ගැනත් කතා කරලා තියෙනවා. කිසිම දෙයක් තේරෙන්නේ නැති මිනිස්සෙක්ට, පෘථග්ජන මිනිස්සෙක්ට එහෙම කියලා තියෙනවා. නමුත් මේ ධර්මයේ තේරුම් ගන්න පුළුවන් එක්කෙනෙක්ට කියන්නේ එහෙම එකක් නෙවෙයි. ධර්මයේ තේරුම් ගන්න පුළුවන් එක්කෙනෙක්ට කියන්නේ මෙන්න මේ හිතේ තියෙන කුසලතාවය හැකියාව වැඩි දියුණු කරගන්න. කොහොමද වැඩි දියුණු කරගන්නේ? කිසිම බලාපොරොත්තුවකින් තොරව පරිත්‍යාග කිරීම පුරුදු වෙන්න. කොහොමද එහෙම පරිත්‍යාග කරන්න පුළුවන් වෙන්නේ? හිත ඒ පරිත්‍යාග කිරීමෙන් පසු ඒ මම පරිත්‍යාග කරපු දේ නැතුව ජීවත් වෙන්න පුළුවන් තරමකට හිත හැදිලා තියෙනවා නම් විතරයි අන්න මට ඒ විදිහේ ඇක්ට් එකක් කරන්න පුළුවන්. ඉතින් එහෙම කරන්න පුළුවන් වෙන්නේ හිත හැදිලා තියෙනවා නම් ඒ වගේ හිතක් තියෙන කෙනෙක් ස්වභාවයෙන්ම නිසගයෙන්ම ඔටෝමැටිකලි පත් වෙන සීලයක පිහිටලා තියෙනවා. ඉතින් අන්න ඒ සීලයේ ඒ හැකියාව තියෙන එක්කෙනාට තමයි සබ්බදානං ධම්මදානං ජිනාති කරලා කියන්න පුළුවන්. මොකද ඒ ක්‍රමය, ඒ හැකියාව මම තේරුම් ගත්තොත් ඒ ධර්මතාවය මට තව එක්කෙනෙක්ට කියලා දෙන්න පුළුවන්. මම මේක දන්නේ නැත්නම් මට ඒක කියලා දෙන්න දෙයක් නැහැ. ඉතින් සබ්බදානං ධම්මදානං ජිනාති කියන්නේ පොතක් print කරලා මේ එහෙම නැත්නම් හාමුදුරුවෝ කෙනෙක් වඩම්මලා ටීවී channel එකක බණ කියන්න රුපියල් 10000 15000 දීලා දාලා 50000 දීලා දාලා එහෙම එකකට නෙවෙයි සබ්බදානං ධම්මදානං ජිනාති කියන්නේ මෙන්න මේ හැකියාව, මේ කුසලතාවය අපේ හිතේ ඇති කරගෙන ඒක තව කෙනෙක්ට කියලා දෙන එක තමයි සබ්බදානං ධම්මදානං ජිනාති කියන්නේ. ඉතින් කොහොම හරි ඔන්න දැන් අපේ දාණයට આવොත් අර චාමර හිටපු නැති ටිකේ මම ඇත්තටම කිව්වා මේ දාණය කියන එකේ වැදගත්ම දාණය බලාපොරොත්තු විරහිත පරිත්‍යාගය කියන එක. යම්කිසි දෙයක් ඔළුවේ තියාගෙන ඒක පරිත්‍යාග කරනවට වඩා එහෙම එක නරකයි කියන එක නෙවෙයි. ඊට වඩා හොඳම දේ විදිහට අපි දකින්නේ කුසල මාර්ගයක් විදිහට දකින්නේ මේ අලෝභය, අද්වේෂය, අමෝහය කැටි කරගෙන මෙන්න මේ කරන දාණය. හැබැයි ඔන්න ඔය දාණයට පල්ලෙහින් තියෙන ඔක්කොම දේවල් එක්කෝ නිවන ඕනේ කියලා දෙන දාණය. එහෙම නැත්නම් නිවන ඕනේ නැහැ මට කාර් එකක් ඕනේ කියලා දෙන දාණය. ඒ ඔක්කොමත් නරක දේවල් නෙවෙයි. හැබැයි මෙතනදී තව තේරුම් ගන්න ඕනේ අර එක කමෙන්ට් එකක් මම දැක්කා මෙන්න මේක අතර ලොකු බිස්නස් මොඩල් එකක් තියෙනවා. ගොඩක් වෙලාවට මම අර කිව්වේ දැන් එක ආගමක් කියලා නෑ හරිද?
ඉස්ලාම් ආගමේ සකාත් එක, ක්‍රිස්තියානි ආගමේ ආම්ස් ගිවිං, එතකොට බෞද්ධ ආගමේ දානය, මේ හැම එකක්ම සමහරු පෞද්ගලික වාසියට ඒක බිස්නස් මොඩල් එකක් කරන් තියෙනවා. ඒ කරන්න බිස්නස් මොඩල් එකේ ප්‍රධාන කාරණේ තමයි මෙන්න මේක දුන්නහම මොකක් හරි ඔයාට හම්බ වෙනවා කියලා කියන එක. ඒ කියන්නේ ඒක වැලියු ට්‍රේඩ් එකක් තියෙනවනේ. අපි මොකක් හරි මේ දෙන්නේ මොකක් හරි බලාගෙනනේ මීයක් කඩන්නේ අතලෙව කන්න නෙවෙයි කියලා තියෙන කියමන තියෙනවානේ. ඒක තමයි මනුෂ්‍ය ස්වභාවය. අපි හැමදේම කරන්නේ මොකක් හරි බලාපොරොත්තුවක් තියාගෙන. දැන් මේ බුදුහාමුදුරුවෝ කියන්නේ ওই ක්‍රමයක් නෙවෙයි. එයා කියන්නේ බලාපොරොත්තුවක් නැතුව. ජේසුතුමත් කියන්නේ බලාපොරොත්තුවකින් තොරව දකුණු අත දෙන දේ වම් අත දැනගන්න නැතුව කරන්න කියන එක. ඒක තමයි ආදිකත්‍රවරු කියලා තින්නේ. ආදිකත්‍රවරු මොකක් කිව්වත් පස්සේ ආපු කත්‍රවරු ඒක කරන්නේ මොකක් හරි බලාපොරොත්තුවෙන්. ඒ බලාපොරොත්තු ඇතුලේ බිස්නස් මොඩල් එකක් තියෙනවා. ඉතින් එහෙම දැන් මම මේ කියන්නේ දැන් අපි දැන් පාටි වලට වියදම් කරනවානේ. දැන් උදාහරණයක් විදිහට දැන් කසාද බඳින්න අපි කොච්චර වියදම් කරනවද සාමාන්‍යයෙන්. එතකොට දැන් හවසට ඔය මේ සාමාන්‍ය මිනිස්සෙක් සෙනසුරාදා ඉරිදට මේ කණ්ඩ බොණ්ඩ මේ දැන් ඔය තියෙනවානේ ලංකාවේ මේ ජැක් ට්‍රී, මැංගෝ ට්‍රී ඕකකට ගියාම එක කැම වෙලක් එක්කෙනෙක්ට 2500 3000යි. දැන් නම් මන් දන්නේ කීයද කියලා. දැන් 10 15000ක් විතර වෙනවා ඉතින්. ඒවා ගණන් ගැන හිතන්නත් හොඳ නැහැ. හැබැයි දැන් ඒ වගේ වියදම් කරනවා නම් ඉතින් මේ අපේ ආසාවට සතුටට කාට හරි දෙන එකේ වැරද්දක් නැහැ. එකම වැරද්ද තියෙන්නේ මෙන්න මේක ටිකක් කල් යනකොට ඒක සමාජයේ හොඳයි සම්මත වෙලා ඉදිරියට එන පරම්පරාව තරම් මේක හොඳ එකක් කියලා අන්දානුකරණයෙන් ඕක ඉස්සරහට යන එකයි තමයි මම නම් වැරද්ද දකින්නේ. නැත්තම් ලයිට් මේ ලක්ෂ ගණන් දැම්මත් පළතුරු ලක්ෂ ගණන් පූජා කරත් ඒක කිසිම වැරද්දක් නැහැ. අපි ආසාවට කරන දේවල් තියෙනවනේ චාමර. දැන් හොඳම දේ තමයි මේ කසාද බඳින්න අපි කරන දේවල්. මල් බොකේ එක ඒකේ තියෙන එක ඒවා එක එක විචූරණ ඇත්තටම බැලුවම එකක්වත් වැඩකට ඇති දේවල් නෙවෙයි. ඉතින් ඒවට අපි මිලියන ගණන් වියදම් කරනවානේ. ඉතින් පන්සලක ලයිට් දාන්න මිලියන ගණක් මිලියන යන්නේ ලක්ෂයක් පූජා කරාට වැරද්දක් නැහැ. හිතේ සතුටට කරන එකන්නේ. නමුත් එකම වැරද්ද මෙන්න මේකයි බුද්ධ දර්ශනයේ දානය කියලා ගාව ගන්න එපා කවදාවත්. ඒක දානය නෙවෙයි, ඒක ජොලියට කරන දෙයක්. පුණ්ණාන සුකස් ආදි වචනක්. සතුට වෙන්න කරන පින් සිද්ධ වෙන්න කරන වැඩක් ඉසක්. ඒක කුසලයේ සඳහා කරන වැඩක් නෙවෙයි. අන්න ඒ දානය සැබෑ දානය නම් හිතේ කිසිම බලාපොරොත්තුවක් නැතුව, රිටර්න් එකක් බලාපොරොත්තු වෙන්නේ නැතුව, ද්වේෂයක් නැතුව, අලෝභයෙන්, අද්වේෂයෙන්, අමෝහයෙන් කරන දානය තමයි සැබෑ දානය. ඉතින් අන්න එහෙම කරන්න මම ඉස්සෙල්ලා චාමර නැති වෙලාවේ කිව්වේ එහෙම දෙයක් කරන්න අපේ හිත හැදිලා තියෙන්න ඕනේ. අපේ හිත ලද දෙයින් සතුට වෙන හිතක් බවට පත් වෙලා තියෙන්න ඕනේ. අකම්පිත ස්වභාවයට පත් වෙච්ච දේවල් නැතිවීම නිසා අර මේ මුකුත් හිතට කනගාටුවක් එන්නේ නැති හිතක් තියෙන්න ඕනේ. අන්න එහෙම හිතක් තියෙන එක්කෙනෙක් විතරයි එහෙම දානයක් දෙන්න පුළුවන්. හැබැයි එහෙම දානයක් දෙන්නොත් විතරයි එහෙම හිතක් හැදෙන්නේ. අන්න ඔය වගේ ගැටයක් තියෙනවා. ඔන්න ඕක ගැන ඔයාලගේ හිත යොමු කරන්න. ඒකෙන් හම්බ වෙන බලාපොරොත්තු ඒවා ගැන මුකුත් හිතන්න එපා. කොටිම අර වගේ හිතක් හම්බ වෙන බලාපොරොත්තුෙන් ඒ වගේ කුසල කරන්නත් එපා. එහෙම නෙවෙයි දානය හම්බෙන්නේ. අවසාන වශයෙන් මම එකක් මතක් කරන්නම්. මේ දානය දෙනකොට අපිට ගොඩක් වෙලාවට කියන එකක් තමයි බුදුහාමුදුරුවෝ කියපු සූත්‍රයක් මාශ්‍රයෙන් කියන එක. එක වෙලාවක බුදුහාමුදුරුවෝ කියනවා මිනිස්සු 84000 දෙනාට දෙන්න දාණයට වඩා එක සෝවාන් කෙනෙක්ට දීපු දාණය හොඳයි. ඒ සෝවාන් කෙනෙක් දාණය දෙන එක්කෙනාට වඩා 100 ගුණයක් හොඳයි සකදාගාමී එක්කෙනෙක්ට දෙන එක. ඊට වඩා 100ක් හොඳයි අනාගාමි, අරිහත්, බුදු, පසේ බුදු ඔන්න ඔහොම ලිස්ට් එකක් කියනවා. අන්තිමට ඒක කියලා තියෙනවා ඔය ඔක්කොටම වඩා හොඳයි අසුරු ගහන සැනක්, මෛත්‍රී භාවනාව වඩන එක, අනිච්ච දුක්ඛ අනාත්ම මෙනෙහි කරන එක කියලා ඒක හැම එකක් තියෙනවා. නමුත් ඔන්න ඕකේ අපි බෞද්ධ විදියට ගන්නේ අර යම් දාන වලින් හොඳ දාන තියෙනවා. දැන් කටිනානිසංස අනිත් ඒවාට වඩා හොඳයි. එහෙම පොඩි අර අපි පෙකින් නෝඩ් එකක් හදාගෙන තියෙනවා. හොඳම ඉන්වෙස්ට්මන්ට් එකේ ඉඳලා නරකම ඉන්වෙස්ට්මන්ට් එක වෙනකන්. සම්පත් බැංකුවේ 15%යි, කමර්ෂල් බැංකුවේ 20%යි, මේ අර ගෝල්ඩන් කී එකේ ඒකේ 50%යි. ඒ හොඳම එකට අපි දාන්න ඉන්වෙස්ට් කරන්න හිතනවා. අවදානවත් වැඩි. හැබැයි රිටර්න් එකත් හොඳයි. ඉතින් අන්න ඒ වගේ එකක් අපි හදාගෙන ඉන්නවා. මේ රහතන් වහන්සේ කෙනෙක් හොයලා කොහොම හරි මේ දානි දුන්නා නම් වැඩි සම්පූර්ණයෙන් ගොඩ කියලා. ඇත්තටම මේ සූත්‍රය එහෙම ගහලා තිබුණට ඒ සූත්‍රය අදහස් කරන්නේ එහෙම එකක් නෙවෙයි. ඒකෙන් අදහස් කරන්නේ දැන් අපි හිතමු හිඟන්නෙක්ට දානි දුන්නාම හිඟන්න කියන්නේ thank you miss කියලා. සෝවන් එක්කෙනෙක්ට දානි දුන්නාම එයා ඒකට thank you කියලාත් කියනවා. ඊට අමතරව එයා Taman දන්න දර්ශනය Taman දැනගත්ත ඒ මේ දෙය සබ්බ දානං ධම්ම දානං ජිනාති කියලා දෙනවා. මෙන්න මෙහෙමයි මම හිත හදාගත්තේ කියන එක. ඉතින් ඇත්තටම පැත්තක ඉඳලා බැලුවම අර හිඟන්නට දීපු එකෙන් ආපු ප්‍රතිඵලයට වඩා සෝවන් එක්කෙනාට දීපු ප්‍රතිඵලය හොඳයි. ඒ අතින් බැලුවම. හැබැයි ඒක එහෙම සිද්ධ වෙන්නේ හොයාගෙන ගිහිල්ලා සෝවන් එක්කෙනාට දීම තුලින් නෙවෙයි. අපි අවංක සිතින් බලාපොරොත්තුවකින් තොරව හිඟන්නට දානි පූජා කරාම ඒ හිඟන්න සමහරට පසේ බුදුවරයෙක් වෙන්න පුළුවන්. ඒ හිඟන්න අපිට වෙන දර්ශනය කියන්න පුළුවන්. අන්න ඒ අර්ථයෙන් තමයි අර මේ අපිට කවදාවත් ඉස්සරහට කරන එකක් නෙවෙයි පිටිපස්ස හැරිලා බලලා කියන්න පුළුවන් ඒවා ටිකක් තමයි මේ දර්ශනය ඇතුලේ හම්බෙන්නේ. අර ඒක මට නිතරම මතක් වෙන්නේ කවුද මේ
iPhone හොයාගත්තේ කවුද? ස්ටීව් ජොබ්ස්. ස්ටීව් ජොබ්ස් කියන කතාවක් you can't connect the dots forward කියලා කියනවා. අපිට ඕන දෙයක් ගැන මේ කතා කරන්න පුළුවන් චාමර පිටිපස්සේ හැරිලා බලලා. in hindsight අතීතේ බලලා තමයි කියන්න පුළුවන්. ඉතින් මේ වගේ කතා තමයි මේ පොත් ඇතුලේ මේ දර්ශන විදිහට සඳහන් වෙන්නේ. අර හිඟන්නට දීපු දාණයට වඩා සෝවන් කෙනාට දීපු දාණය හොඳයි. මොකද සෝවන් කෙනා ඒ නිවන් දකින්න මාර්ගය කියලා දුන්නා. හිඟන්න thank you මේ sir thank you miss කියලා කියලා දුන්නා. හැබැයි ඒකෙන් කියවෙන්නේ නෑ හොයාගෙන ගිහිල්ලා සෝවන් එක්කනට දාන දෙන්න කියන අදහස නෙවෙයි ඒක කියන්නේ. ඒක පිටිපස්ස හැරිලා බැලුවම අරක හොඳයි කියන අදහස විතරයි එතන තියෙන්නේ. ඉතින් ඔන්න ඔය ටික තමයි දානේ විදිහට අපිට තියෙන්නේ. සෝවාන් හෝ රහත් හෝ කවුරුත් ඒක මේ ලේබල් ගහගෙන කවුරුත් බෑ. හිඟන්නෝ වගේ පාර හිඟන්නෝ ඉන්නවා වගේ සෝවාන් ඉන්න මේ පැත්තේ කියලා එහෙම කියන්න බෑ නේද? හිඟන්නා තුල පවා සෝවාන් කෙනෙක් ඉන්න පුළුවන්. ඒක එයාගේ ඉන්න පුළුවන්. චාමර ඒකත් එක්කම මටත් දැන් පොඩි දානයක් තියෙනවා. ඒ නිසා මටත් අද ඉක්මනට යන්න වෙනවා. එහෙනම් නවත්තමු. එහෙනම් සබ්බ දානං ධම්ම දානං ජිනාති කියලා හැමදිනාටම මම එහෙනම් හොඳ දාණය දෙන්න පුරුදු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අද දවසට චාමර මම කතාව මෙතනින් නවත්තන්නම්. තෙරුවන් සරණයි හැමදිනාටම. තෙරුවන් සරණයි.